දන්නේ නැහැ අනිත් දේශපාලන පක්ෂ සහ සංවිධාන මොන ආකාරයෙන් මේකට සම්බන්ධ වුණාද මොන බලාපොරොත්තු තියාගෙන වුණාද කියලා. නමුත් අපි ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් වසර 25ක ප්ලෑන් එකක් රටට ඉදිරිපත් කරන්න තමයි අපි මේකට සම්බන්ධ වුණේ. අපි ඒ අතරේ අපි යටිතලයේ අපි ප්ලෑන් එක හදමින් පැවතුණා. ඉතින් අපි මේ වෙලාවේදී මෙතන අද මීටින් එක නැත්තම් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියලා කියන්නේ මේ රට යම්කිසි සංදිස්ථානයකට දැන් ඇවිල්ලා තියෙනවා. අරගලයේ තුලින් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. අරගලයේ ජයග්‍රහණ මේ රටේ ඉන්නේ සියලුම වැසියන්ට බෙදලා යන්න ඕන. ඒක පොදුවේ හැම දිස්ත්‍රික්කෙම හැම නිවසකම ගෙදර ඉඳලා මේ අරගලයට සහයෝගය දුන්නා. මේක එක කණ්ඩායමක ජයග්‍රහණයක් නෙවෙයි රටේ මිලියන 22ම ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයේ නියමාකාරයෙන් හරිතැනට ගෙනිච්ච නැත්නම් අපිට ආයේ මේ වගේ අවස්ථාවක් එන්නේ නැහැ. එහෙමනම් අපි කරන්න ඕනේ මේ රටට වැඩපිළිවෙලක් ඕන. මේ දේශපාලන පක්ෂ එකතු වෙලා නැවත මේක දේශපාලන ගේම් එකක් කරගෙන ඒ කට්ටියගේ පැවැත්ම සහ ඒ කට්ටියගේ ස්ථාවරත්වය වෙනුවෙන් වැඩ කරනවා අපිට පේනවා. එහෙම හරියන්නේ නැහැ. මේක සිවිල් සංවිධාන විසින් කරපු සිවිල් අරගලයක්. ඒ අරගලේ ප්‍රතිඵල සිවිල් සංවිධාන සිවිල් සමාජයට යන්න ඕනේ. එහෙමනම් අපි කරන්න ඕනේ මේකට වැඩපිළිවෙලක් ඕන. ඉස්සල්ලාම මේකේ තව දවස් කීපයක් හරි අරගෙන වැඩපිළිවෙල ඉස්සලා හදන්න ඕනේ. වැඩපිළිවෙල හදලා ඊට පස්සේ තමයි අපි ඒකට නායකත්වය දෙන්නේ කවුද කියලා තීරණය කරන්න. අපි දැක්කේ නැහැ කවුරුත් මේ වැඩපිළිවෙලක් කතා කරනවා. අපිට මේ වෙලාවේදී රටේ දීර්ඝකාලීන ස්ට්‍රැටජික් ප්ලෑන් එක නැත්නම් ක්‍රමෝපායක සැලැස්මට අමතරව මේ රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙනවා බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක්. මේ වෙලාවේදී අපි කොහොමද ගොඩගන්නේ? අපි මුළු රටේම එහෙම ප්ලෑන් එකක් හදලා කඩි රැළ වගේ මේ රට යන්න වෙලා තියෙන අවුරුද්දක කාලයක් මේක දියුණු කරගන්න. එහෙම නැතුව අපි දකින හැමතැනම කුෂිකර්මයන්තේ ගොවියෝ වෙන්න පුළුවන්, දීවරයෝ වෙන්න පුළුවන්, කම්කරුවෝ වෙන්න පුළුවන්, ජීල්ගන්සේ සේවකයෝ, රාජ්‍යංශයේ සේවකයෝ මේ වෙනකොට හැම කෙනාටම ඇඟට දැනෙන්න ඕන බිසි. ඒ කට්ටිය බිසි වෙන්න ඕන. හැමෝම වැඩ කරන්න ඕන. ඔක්කොමලා වැඩ කරලා කඩි රැලක් වගේ රට ඉස්සරහට තල්ලු කරගෙන ගිහලා ආර්ථිකය හදලා උඩ දේශපාලනය කතා කරන්න. ඉතින් එහෙම දෙයක් කරන්න ප්ලෑන් එකක් තියනවද කාලඟවත්? ඒ ප්ලෑන් එක අනුව රජයේ විසින් ඒ ප්ලෑන් එක හදලා ඉදිරිපත් කරපුවාම ඊට අනුයාතව සියලුම සංවිධාන, සියලුම කණ්ඩායම්, සියලුම ආයතන ඒක පිටිපස්සේ ගිහලා තම තමන්ගේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් හදාගෙන හැමෝම මෙතන ඉන්නේ පිරිස දක්වා ත්‍රිවිල් එකේ රීදුරු මහත්මයා සිට බස් ඩ්‍රයිවර් ඉඳලා හැමෝම බිසි වෙන්න ඕන හෙට ඉඳලා. මේ රට දියුණු කරන තැනට යන්න ඕන. ඔක්කොගේම අදහස තියෙනවා රට දියුණු කරනවා කියන තැනට. අපි හැමතිස්සෙම ගරු කරනවා මේ රටේ වෙනසක් සිදුවිය යුත්තේ, දේශපාලන වෙනස සිදුවිය යුත්තේ ව්‍යවස්ථාව හරහාමයි. මේක අරගලයේ තුලින් අපි යම්කිසි බලපෑමක් කරලා මේක වෙනසක් කරා. නමුත් මේ වෙලාවේදී අපි අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තේ ව්‍යවස්ථාව හරහා තමයි දේශපාලන ක්‍රියාවලිය විය යුත්තේ. ඒ නිසා දේශපාලනයේ ක්‍රියාවලියට වෙන කිසි ප්‍රතිවිධියක් නැහැ. පාර්ලිමේන්තුව හරහා සිදුවන ක්‍රියාවලියට අමතරව. නමුත් මේ පාර්ලිමේන්තුව හරහා වෙන දේශපාලන ක්‍රියාවලිය කේන්ද්‍රගත විය යුත්තේ වැඩපිළිවෙලත් එක්ක. අවුරුද්දක වැඩපිළිවෙලක් අපිට ඕන. ඒ වැඩපිළිවෙල ඉස්සලා හදාගෙන මේ වෙලාවේදී ගත යුතු බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක් හදලා ඒ ප්ලෑන් එක වටා ඔක්කොමලා එකතු වෙලා හැමෝම එකතු වෙලා එතනදී තමයි තීරණය කරන්න ඕනේ මේකේ නායකත්වය ගන්න කවුද, මේකේ දෙවෙනි පෙළ කවුද, තුන්වෙනි පෙළ කවුද, කවුද අමාත්‍යාංශ වලට යන්නේ. අන්න ඒ විදිහට වැඩපිළිවෙලක් නැතුව මේ රට දියුණු කරන්න බෑ. නැවතත් දේශපාලන පක්ෂ තම තමන්ගේ ආධිපත්‍ය නැත්තම් තමන්ගේ ස්ථාවරත්වය තහවුරු කරගෙන මේ රට වෙන තැන් වලට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි අරගලයේ ඉන්නේ සියලුම සමාජිකයන් රටේ සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ අරගලයේ ඉතුරු ටිකත් අපි කරමු. එක කෙලවරකට කියලා වැඩපිළිවෙලක් ඉස්සරහට අරන් යන්න ඕනේ. මේ වැඩපිළිවෙල කියන්නේ වචන නෙවෙයි. ඉලක්කම් වලින් තියෙන බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක් පළවෙනි අවුරුද්දට හදනවා. ඊට පස්සේ අවුරුදු 25කට ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදනවා. මේක තමයි පිරිපුන් සංවිධානයේ එකම ගමන් මාර්ගයේ එකම ක්‍රමවේදය අනුගමනය කරන අපි කියනවා හැමෝටම එකතු වෙලා මේ වැඩපිළිවෙල දියුණු කරලා අපි එක ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එක වටා ගොනු වෙමු. එහෙම නැත්නම් මේ රට හදන්න බෑ. ඕනම ආයතනයක් ඒවා රටක් ඒවා හැම පුජ්‍යලයකටම කරන්න වැඩක් තියෙන්න ඕන. හැමෝම බිසි වෙන්න ඕන. හැමෝම රට වෙනුවෙන් වැඩ කරන්න ඕන. කාටවත් කාලය නිකන් කාදබණ්ඩ විදියක් නැහැ. ඔක්කොමලා එකතු වෙලා මේ රට හදන වැඩපිළිවෙල අපි හදාගමු කියලා ඉල්ලා සිටින අපේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එක පිළිබඳව අපේ මේ මහාචාර්යවරු ආචාර්යවරු මෙතන ඉන්නවා. තවදුරටත් විස්තර කරයි. ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය. ඉංග්‍රීසියෙන් කියනවා මේ බිස්නස් කන්ටිනියුටි මැනේජ්මන්ට්. ඒකට අදාළව 12 දී ISO සංවිධානය ගොඩ නැගුවා ISO 22300 කියන ප්‍රමිතිය. ඊට පස්සේ ඒක අලුත් කළා 2019 දී 22301. ඒකෙන් හඳුන්වලා දුන්නේ ආපදාවකදී, අර්බුදයකදී, ගැටුමකදී ව්‍යාපාරයක්, සංවිධානයක්, ආයතනයක්, රටක් කොයි ආකාරයෙන් කටයුතු කළ යුතුද කියන එක පිළිබඳව හඳුන්වලා දුන්න ප්‍රමිතිය. ඒක හඳුන්වන්නේ 22301 business continuity management system. ඒ මත කියනවා ඕනම අර්බුදයකින් පසුව ඒ අර්බුදයට මුහුණ දෙන්න
කටයුතු කරන අය විද්‍යාත්මකව සහ තාක්ෂණිකව කටයුතු කරන්න සකස් කළ යුතුයි කියලා ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මක්. ඒකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ business continuity plan. කෙටියෙන් කියනවා BCP. එතකොට දැන් මේ අර්බුදයට මුහුණ දෙනකොට ඒ අර්බුදයෙන් ගොඩ එන්න මේ ප්‍රමිතිය යටතේ ලෝකෙට හඳුන්වලා දීලා තියෙන කළමනාකරණ ක්‍රමය අපි දැන් අපේ රටේ යොදා ගන්න ඕන රාජ්‍යාංශයේත් පෞද්ගලිකාංශයේත් සියලුම තැන්වලට කෙටි කාලීනව අර්බුදයට මුහුණ දෙන්න. ඊට පස්සේ අපි දිගුකාලීනව ආර්ථිකීය නියම මාර්ගයට ගෙනියන්න දිගුකාලීන සංයුක්ත උපාය මාර්ගික සැලැස්මක් හදන්න ඕන. දැන් අපේ මේ පිරිපුන් සංවිධානයේ සභාපතිතුමා සඳහන් කරපු විදිහට පිරිපුන් සංවිධානය ඒ විද්‍යුතුන් එකතු කරගෙන වෘත්තිකයන් එකතු කරගෙන විශ්වඥ එකතු කරගෙන එවැනි සැලැස්මක් හදන ආකාරය පිළිබඳව කටයුතු කරමින් යනවා. මම මේ මෑතකදී විශේෂ ලිපියක් ලිව්වා අද පත්තරේට රට පෙරට දේශපාලනය සහ නිලධාරීවාදයේ දෙවනුවට කියලා. ඒකෙත් මම පැහැදිලි කළේ මේ උපාය මාර්ගික සැලසුම්කරණය කොහොමද රට ගොඩනගන්න පාවිච්චි කරන්න කියන එක. දැන් මේ අරගලේ ඉන්න අය නිතරම කතා කරන දෙයක් තමයි සිස්ටම් චේන්ජ්. සිස්ටම් චේන්ජ් එකක් ගැන. එතකොට ඕනම සිස්ටම් එකක් වෙනස් කරන්න නම් කළමනාකරණයේ එන සැලසුම්කරණයයි ඉතා වැදගත්. එතකොට කළමනාකරණයේ සහ සැලසුම්කරණයේ විවිධ උපාය මාර්ග විවිධ ශිල්ප ක්‍රම විවිධ තාක්ෂණයන් ගොඩනගලා තියෙනවා. ඒ යටතේ අපි දැන් ඉමීඩියට්ලි වහාම පාවිච්චි කරන්න ඕන දේ තමයි හදන්න ඕන දේ තමයි ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම. ආර්ථිකයට හදනවා නම් අපි කියන්න ඕනේ ආර්ථික අඛණ්ඩතා සැලැස්ම. ඒ කියන්නේ සරලෙන් කිව්වොත් එහෙම අපි මේ වෙනකොට කරගෙන ගිය ආයතනයක් වෙන්න පුළුවන් රටක් වෙන්න පුළුවන් සංවිධානයක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්. අපි මෙතෙක් කරගෙන ගිය භාණ්ඩා සේවා නිෂ්පාදනය ඒවා බෙදා හැරීම අර්බුදය නිසා බාධාවක් නැති වෙලා අඛණ්ඩතාවය එන හිටලා. එතකොට වැටෙන්නේ නැතුව පැවැත්ම සඳහා ඒ කරන භාණ්ඩා සේවා නිෂ්පාදනයත් ඒවා බෙදා හැරීමත් ඒවා සැපයීමත් කිරීම සඳහා ඒ අවස්ථාවට ගැලපෙන විදියට විවිධ කළමනාකරණ මූලධර්මයන් පදනම් කරගෙන සකස් කරනු ලබන සැලැස්ම අපි හඳුන්වනවා ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම කියලා. එතකොට දැන් මේක ඇත්තටම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම්තුමා අගමැති කාර්යාලයේ අගමැති ලේකම්තුමා හැම අමාත්‍යංශයකටම කියන්න ඕන ඒ අමාත්‍යංශවල ලේකම්වරුන්ට ඒ අමාත්‍යංශයේ දෙනු ලබන භාණ්ඩ හා සේවා මහජනතාවට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමට දැන් අපි අනුගමනය කළ යුතු සැලැස්මක් සකස් කරන්න ඕනේ කියලා. ඒක සැදීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක සකස් කිරීමේ මූලධර්ම තියෙනවා. ඒක සකස් කිරීමේදී අනුගමනය කර යුතු ශිල්ප ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම මම මේ අවස්ථාවේ කතා කරන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව කාට හරි ටිකක් ගැඹුරට දැනගන්න ඕනේ නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ISO 22301 ඊට අමතරව එංගලන්තේ තියෙන වෙනම ආයතනයක් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන සංවිධානය Business Continuity Management Institute. ඒකෙන් හදපු ගොඩාක් තියෙනවා පත්‍රිකා. ඒ නිසා ඒක කියවලා ඉතින් කළමනාකරණේ දැනුම තියෙන කෙනෙකුට ඒක කියවලි ඉවරලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ මෑතකදී අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මේ සංකල්පය පිළිබඳව කියලා මං කිව්වා එතුමා යටතේ තිබෙන සියලුම ආයතනවලට මේ අර්බුදයට මුහුණ දීලා අර්බුදයෙන් ගොඩ එන්න වෙන විදිහකට කියනවා නම් ඕනම සිස්ටම් එකක් චේන්ජ් කරන්න කළමනාකරණය අවශ්‍යයි සැලසුම්කරණය අවශ්‍යයි. දැන් අපි ආර්ථිකය වැටෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව ඒ තිබෙන තත්වයෙන් ගොඩ එන්න කරනු ලබන සැලැස්ම තමයි ඒක හදලා ක්‍රියාත්මක කිරීම තමයි business continuity management කියලා කියන්නේ. ඒකේ ටූල් එක තමයි business continuity plan. එතකොට ඒක අපේ රටේ මේක එච්චර කතා කරන ප්‍රමාණය අඩුයි. ඒ පිළිබඳව දැනුම අවබෝධය තිබෙන අය අඩුයි. ඒ නිසා අපිට ඕනුනේ මේ පිරිපුන් සංවිධානය මේක කරගෙන යන ගමන් අනික් සියලුම අයට මේ පිළිබඳව
මේ පිළිබඳව දැනුමක් අවබෝධයක් ලබා දෙන්න. ඒ නිසා අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා විවිධ අමාත්‍යාංශවල විවිධ දෙපාර්තමේන්තුවල ඉන්න නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කරලා පුහුණු කරලා ඒ අය හරහා මේක පෞද්ගලික අංශයටත් දෙන්න. දැන් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි ශ්‍රී ලංකා මහා බැංකුව 2006 දී අර සුනාමි අර්බුදයෙන් සුනාමි ආපදාවෙන් පස්සේ මූල්‍ය ආයතන වැටෙන්න පටන් ගත්ත මූල්‍ය ආයතන වලට ප්‍රශ්න ආවා. ඒ නිසා ශ්‍රී ලංකා මහා බැංකුව 2006 මාර්තු මාසේ නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛනයක්. ඒක අසං කරලා තියෙන්නේ එවකට හිටපු නියෝජ්‍ය අධිපතිතුමිය රාණි ජයමහා මැතිණිය තමයි ඒකට අසං කරලා තියෙන්නේ. ඒගොල්ලෝ නිකුත් කරලා තියෙනවා ගයිඩ්ලයින් එකක් චක්‍රලේඛනයක් හැම මූල්‍ය ආයතනයේම ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මක් හදන්න ඕනේ කියලා. ඒක හදන විදිහත් ඒකේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මට හරි දුකක් හිතෙනවා සෙන්ට්‍රල් බැංක් එක 2006 දී ඒක ඉදිරිපත් කරලා තියෙනවා අනිකුත් මූල්‍ය ආයතන වලට කරන්න කියලා. ඇත්තටම ශ්‍රී ලංකා මහා බැංකුවටත් අනිකුත් ආයතන වලටත් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මූල්‍ය පොලිසි එක, ඒ කියන්නේ මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඒක ෆිස්කල් පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ මුදල් අමාත්‍යාංශය. මේ දෙකල එකතු වෙලා ඇයි මේ සැලැස්ම හදන්න කටයුතු නොකර කියන එක පිළිබඳව මට දුකක් දැනුණා මේ චක්‍රලේඛනයේ කියවපුවාම. ඒ කියන්නේ දැන් අපි මේ 2019 දී අලුත් ප්‍රමිතිය ඇවිල්ලි ඉවරලා අලුත් වෙලා අලුත් කරුණු ඇවිල්ලා තියෙනවා. නමුත් 2016 දී මේක හදලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ්සයිට් එකට ගියපුවම බලා ගන්න පුළුවන් මේ චක්‍රලේඛනය. ඒ චක්‍රලේඛනයේ මූලික කරලා තියෙන්නේ මූල්‍ය ආයතන වලට. එතකොට මේ සැලැස්ම හදනකොට ඒ ආයතනයේ ස්වභාවය ඒ ආයතනයේ කටයුතු වලට ගැළපෙන ආකාරයට සකස් කරන්න ඕන. ඒ නිසා මේකට ඒ ප්‍රමිතිය කියවන්න පුළුවන් Google එකේ මේ සම්බන්ධයෙන් විස්තර තියෙනවා. අවශ්‍ය වෙන්නේ අපේ නායකයන්ගේ ඕනකම සහ කැපවීම. දැන් මම මෙහිදී සඳහන් කරන්න කැමතියි අපි මේ අපේ සභාපතිතුමා කිව්වා අපි හැමෝම එකට එකතු වෙලා කඩි රැලක් කූඹි රැලක් වාගේ එකතු වෙලා මේක කරන්න ඕනේ කියලා. ඒ කරන්න යනකොට එක එක්කෙනාගේ දැනුම, එක එක්කෙනාගේ කුසලතා, එක එක්කෙනාගේ හැකියාව, එක එක්කෙනාගේ සම්බන්ධතා වෙනස්. ඒ නිසා මේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑනින් වල තියෙන ස්ලෝගන් එකක්. කියමන. මොකද්ද කියමන? මම ඒක ඉංග්‍රීසියෙන් කියලා සිංහලට දා පරිවර්තනය කරන්න. hope for the best, plan for the worst. hope for the best, plan for the worst. උතර වෘත්තිකයෝ විදිහට අපි පිරිපුන් හෙටක් සංවිධානයේ හරහා කොහොමද අපේ රටේ මේ වැටිලා තියෙන තැනින් ගොඩ එන්න දෙන්න පුළුවන් දායකත්වය ගැන අපේ විද්වත්තු කතා කරා. එතනදී විශේෂයෙන්ම අපේ ව්‍යාපාරික ශාස්ත්‍රය ගත්තොත් ව්‍යාපාරික ශාස්ත්‍රය අද කවුරුත් බහුතරේ කතා නොකලට පුදුම අසහනකාරී තත්වයක අපේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නේ. විශේෂයෙන්ම බැංකු ඒ වගේම ලීසින් ආයතන වලින් දාන ප්‍රශේක සහ ඩොලර් අර්බුදයත් එක්ක ඒ අයගේ ආයතන දුවන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් සිංගප්පූරුව වගේ ගත්තොත් අපි දන්නවා මුළු ජනගහනයෙන් 4% ඉන්නවා ව්‍යාපාරික ප්‍රජාව. අපේ රටේ ඉන්නේ 0.3යි ව්‍යාපාරික ප්‍රජාව. මේ 0.3ත් දැන් පණ අදින තත්වයක ඉන්නේ. එතකොට අපි මේ කතා කරන ආර්ථික සංවර්ධනය වෙන්න පුළුවන්, ආර්ථික වර්ධනයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන අපේ රටේ දල දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් වෙන්න පුළුවන්. මේ වර්ධනය කරන්න ඉන්නේ රජය නෙමෙයි, රජය සහයෝගය දක්වන ආයතනයක් විතරයි. ඒගොල්ලෝ නිෂ්පාදනයක් කරන්නේ නැහැ, සේවාවක් සපයන්නේ අපේ ව්‍යවසායික ප්‍රජාවට. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අලුතෙන් එන රජයක් වේවා, යම් රජයක් එහෙම නැත්නම් පළාත් සභාව වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්. මේ අය අපේ මේ ව්‍යාපාරික ප්‍රජාව අමතක කරලා වැඩ කරන්න කියන එක කියන්න වෙනවා. හේතුව ව්‍යවසායකත්වයේ නියෝජනය කරන වෘත්තිකයෙක් විදියට. ඉතින් ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩ යන්න නම් රටට ඩොලර් එන්න එපා. ඩොලර් එකපාරට ගන්න බැරි නම් ඩොලර් යන එක නවත්තන්න එපා. එහෙනම් ඩොලර් යන එක නවත්තන්න තියෙන්නේ අපේ කුස්සියටමයි. අපේ ලංකාවේ කුස්සි තියෙනවා ලක්ෂ 50ක කුස්සි ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ පවුල් ලක්ෂ 50ක් ඉන්න නිසා. ඒතර මේ කුස්සි 50න් පොදුවේ ගත්තොත් අපි දන්නවා මේ කුස්සි 50 හරහා තේක උණු කරන තැන ඉඳන් පිට රටට ඩොලර් ගලාගෙන යනවා. උණු වතුර උණු කරන තැන ඉඳන් විදුලියෙන් අපේ සල්ලි ඩොලර් එළියට හැදිලා යනවා. එළියට ඇදිලා යනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් ඩොලර් හොයන්න කලින් අපිට රටට දායක වෙන්න පුළුවන් ඩොලර් ටික ඉතුරු කරලා දෙන්න. මේ මගේ ඉඳන් මේ අපි සියලු දෙනාටම පුළුවන් අඩු ගානේ ඩොලර් 7ක් ඉතුරු කරලා දෙන්න. ඒතර මේ ඩොලර් යම් මාසයකට මට පුළුවන් නම් එළියට යන ඩොලර් 10න් ඔක්කොම බැරි වුණා ඩොලර් 5ක් ඉතුරු කරලා දෙන්න මානසික මට්ටමක් හදාගන්න. තේ බොනකොට හිතනවා මම සීනි ටික ඩොලර් යන්නේ.
උණු වතුර ටික ඩොලර් යන්නේ. ඇයි? විදුලිය නිෂ්පාදනය වෙන්නේ අපේ ඩීසල් හරහා. එහෙනම් මේ අපේ දේශීය කියලා තියෙන වතුර ටික විතරයි. එහෙනම් මේ වතුර ටික හැර ඉතුරු තේ කෝප්පේ ඉතුරු ඔක්කොම ටික තේ කෝප්පේ පවා සමහර ලාවට ඩොලර් වලින් සමන්විත වෙන්නේ. ඒ නිසා අපිට හිතන්න පුළුවන් නම් මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ එන්න නම් රට ගොඩ යන්න නම් ඩොලර් අපි ඔක්කොටම උපයන්න බෑ. අපේ රටේ ජනතාවගෙන් 260ක් මිනිස්සු ගත්තොත් 260කගෙන් එක්කෙනා ඉන්නේ ව්‍යවසායකයෝ. මේක තමයි අනුපාතය. හරි අඩු අනුපාතයක් තියෙන්නේ. ඒ නිසා අලුතෙන් පත්වන හෝ පවතින කුමන හෝ රාජ්‍ය තන්ත්‍රයට වගකීමක් තියෙනවා මේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්න පිරිස රැක ගැනීම වහාම 3% දක්වා 0.3 ව්‍යවසායික අනුපාතය 3% රට ඇතුලේ අපේ රාජ්‍ය ආයතන තියෙනවා 71ක් මේ ව්‍යවසායකයන්ට උදව් කරන. මේ 71 අඩු ගන්න එකක් කළා නම් ඇති. ඊටු ටික වහලා දාලා හරි. මහා පරිමාණ සේවක සංඛ්‍යාවක් ඉන්නවා එකක්. දෙවෙනි කාරණේ තමයි ඔබ දන්නවා අපි දන්නවා රුපියල් 25000 අවම වැටුප ගන්න රාජ්‍ය සේවකයෝ ඉන්නවා මේ ලක්ෂ 17ක් රාජ්‍ය සේවකයෝ තුල. රුපියල් 25000 ඉඳන් ලක්ෂ 35 දක්වා වැටුප් ගන්න අය ඉන්නවා. එහෙනම් අපි දේශපාලන හොරුන් ගැන කතා කරනවා වගේම රාජ්‍ය තන්ත්‍රයේත් ඉන්නවා මේවට උඩගෙඩි දෙන රාජ්‍ය නිලධාරීනුත් මේ හොරකමට උදව් කරන. එහෙනම් මේ පිරිසටත් යම් විදිහක සිවිල් සංවිධාන වේවා යම් පිරිසක් මැදිහත් වෙලා මේ උඩගෙඩි දෙන ඉහළ රාජ්‍ය නිලධාරී පැලැන්තියක් ඉන්නවා දේශපාලකයන්ට කත් අදින. එහෙනම් මේ අයටත් යම් වැඩපිළිවෙලක් මේක හැදෙන්න ඕනේ. ඒ වගේම ලක්ෂ 35යි රුපියල් 25000යි කියන මේ පරතරය අවම කරන වැඩපිළිවෙලකුත් ඉස්සරහට හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කතා කරන අරගලයේ සාර්ථකත්වය අපිට ලබා ගන්න බැහැ. එහෙනම් මේවා අපි ඔළුවේ තියාගෙන බලමු අපි කොහොමද අපේ රට වෘත්තිකයෝ විදිහට අපිට මැදිහත් වෙලා ඔබේ දායකත්වය අරගෙන හැම කෙනෙක්ගේම දායකත්වය අරගෙන මේ අපේ රට ගොඩ දාන තැනකට ගෙනියන්න කියන එක. අද උදේ සතියේ දවසක් උදේ 9ට මම බොරැල්ල හන්දියට ආවහම බොරැල්ල හන්දිය හරියට පොය දවසක් උදේ වගේ මට පුදුම කනගාටුවක් ඇති වුණා අපේ රටේ සාමාන්‍ය මහ ජනතාව සහ සියලුම ව්‍යාපාරික ප්‍රජාව ගැන. ඇත්තටම IFC International Finance Corporation එකේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලින් 70%ක් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ වගේම තමයි රැකියා උත්පාදනය ගත්තාම මේ උත්පාදනය වල තියෙන රැකියාව වලින් 45%ක් උත්පාදනය කරලා තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින්. නමුත් රටේ වර්තමාන තත්ත්වය ගත්තාම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා වඳවීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මං ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ ව්‍යාපාරය කඩන් වැටුණාට පස්සේ ඒක ගොඩ ගන්න ලේසි නැහැ. ඒක ගොඩ ගත්තත් ගොඩ එන්නේ කලින් තිබ්බන එක නෙමෙයි වෙනස් එකක්. රටේ වර්තමාන තත්ත්වය ගත්තාම හැම ව්‍යාපාරිකයෙක්ම මොකක් හරි පොඩි හරි ලෝන් එකක් ගහලා තියෙනවා. ඒ වගේ තමයි ලීස් කරලා මොකක් හරි වාහනයක් අරන් තියෙනවා. ඒක තමයි අපේ ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයේ ස්වභාවය. එතකොට රටේ මෙච්චර අර්බුදයක් පැවතුනත් මේ ලීසින් කම්පැනි, ෆිනෑන්ස් කම්පැනි, බැංකු වලින් කිසිම ආකාරයක chance එකක් දීලා නැහැ, අවස්ථාවක් දීලා නැහැ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට. ඒ වගේම තමයි රටේ ලොකු දැවැන්ත ප්‍රවාහන ප්‍රශ්නයක් තියෙනවා. තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ ටික ප්‍රවාහනය කරගන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයේ ක්‍රයශක්තිය මිලදී ගැනීමේ හැකියාව එන්න අඩු වෙලා තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපේ ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ හඬට ලොකු බලයක් නැහැ. දැන් සමාජයේ තියෙන මතය තමයි අපි සරලව කතා කරොත් මේ ප්‍රශ්නේ ගැන මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණක ව්‍යාපාරිකයා කියන්නේ මෙයාට සල්ලි තියෙනවා. මෙයාට ප්‍රශ්නයක් නැහැ. ওই මත තමයි සමාජයේ මතුවලා තියෙන්නේ. එදා තිබ්බෙත් එහෙම අද තියෙන්නෙත් එහෙම. නමුත් මම කලින් කිව්වා වගේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිහඬවම වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒකයි අපි පිරිපුන් සංවිධානයේ විදිහට මේ ව්‍යාපාර වඳ වෙන්න නොදී මේ අමාරු කාලෙක හැප්පෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, කලකිරෙන්නේ නැතුව, වැටෙන්නේ නැතුව මේ අමාරු කාලෙත් එක්ක අනුගත වෙලා ඒකත් එක්ක එකට යා වෙලා ව්‍යාපාර වැටෙන්නේ නැතුව මේ කාලෙන් ගොඩ එන්නේ කොහොමද කියලා වැඩ පිළිවෙලක් අපි සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා පිරිපුන් සංවිධානයේ මේ වැඩසටහනට එකතු වෙන්න. එකතු වෙලා තමාගේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න අපි හදලා තියෙන ක්‍රමවේදය ඔබත් අත්හදා බලන්න කියලා. ස්තුතියි.